වීඩියෝ එකේදී කතා කරා ජීව විද්‍යාව කියන්නේ මොකක්ද? මේ විෂය ඇතුලේ අපි මොන වගේ දේවල් ටිකක්ද අධ්‍යයනය කරන්න කියලා. ඒතකොට ප්‍රධාන වශයෙන්ම බයොලොජි නැත්නම් ජීව විද්‍යාව යටතේ ඔයා හරිද? බයොලොජි නැත්නම් ජීව විද්‍යාව යටතේ ඔයා ජීවීන් පිළිබඳ තමයි අධ්‍යයනය කරන්නේ. හරිද? ජීවීන් පිළිබඳ තමයි අධ්‍යයනය කරන්නේ. එතකොට මම අද පොඩ්ඩක් ජීවීන්ගේ දකින්න තියෙන පොඩි විවිධත්වයක් ගැන පොඩි කොටසක් ඔයාලට කතා කරන්න. අපි මෙහෙම මේ වගේ ඔයාලට විෂය ලං කරන්න මේ වගේ වැඩසටහන් මාලාවක් ඉස්සරහට අරගෙන එනවා. එතකොට අද අපි කතා කරන්නේ දැන් අපි කිව්වනේ දා බයොලොජි කියන්නේ ප්‍රධාන වශයෙන්ම ජීවය නැත්නම් ජීවීන් ගැන කතා කරන සබ්ජෙක්ට් එකක් කියලා. ජීවයට අර්ථ දැක්වීමක් නැති වුණත් අපි මේ ජීවයක් තියෙන නැත්නම් අපි සරලව කිව්වොත් එහෙම පණ තියෙන ජීවීන් ගැන අධ්‍යයනය කිරීමක් තමයි මේකෙදි කරන්නේ. හරි? එතකොට මේ ජීවීන්ගේ තියෙනවා අපිට බැලුවට පස්සේ කියන්නේ මේක විද්‍යාවක් නෙකුතේ. එතකොට විද්‍යානුකූල ඇසකින් බැලුවට පස්සේ අපිට ටිකක් මේකේ දැක ගන්න පුළුවන් විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේ ජීවීන්ගේ පෙන්නන සංවිධාන රටාවක්. හරිද? ඒ වගේම යාළුවගේ පෙන්නනවා යම්කිසි විවිධත්වයක්. දැන් උදාහරණයක් කියලා ගත්තොත් එහෙම දැන් ඔයාලගේ පන්තියේ ඉන්න ළමයි ගත්තත් ඒ ළමයි අතරත් ඔයා නැත්නම් ඔයාගේ යාළුවෝ අතරත් පොඩි විවිධත්වයක් තියෙනවනේ. හරිද? ටිකක් ලෝභ යාළුවෙක් ඉන්න පුළුවන්. ටිකක් වාචාලකමට කියවන යාළුවෙක් ඉන්න පුළුවන්. ඒ විදිහට එයාගේ තියෙනවා විවිධ ලක්ෂණනේ. ජීවිතයක් තියෙනවා මේ වගේ ලක්ෂණ. ඉතින් අපි අද කතා කරන්නේ මේ ජීවීන්ගේ විවිධත්වය. ඒ කියන්නේ ජීවීන් කොහොමද මේ වගේ ලක්ෂණ වලින් අපේ විවිධ වෙන්නේ කියන කතාන්දරේට පොඩි උදාහරණ ටිකක් කතා කරන්න යන්නේ. එතකොට තරම කියලා අපි කියන්නේ සයිස් එකට. ඒ කියන්නේ තරම අනුව ජීවීන් වෙනස් වෙනවා. හරිද? එයාගේ සයිස් එක අනුව. දැන් බලන්න රෙදි කඩේකට ගියාට පස්සේ ඔයා කොහොමද ඇතුළට තෝරන්නේ? එතන රෙදි කඩේ වැඩ කරන එක නා දුවගෙන ඇවිල්ලා සර් මොනවද ඕනි, මිස් මොනවද ඕනි, ස්මෝල් දෝනි, මීඩියම් දෝනි, ලාර්ජ් දෝනි, එක්සෙල් දෝනි කියන්නේ යනවා. හරිද? ඒ කියන්නේ වගේ සයිස් එක යහන්නේ. මොකද එයා ටේප් එකක් ගෙනල්ලා මැල්ල බලන්න බෑනේ. වගේ සයිස් එක අහන්නේ. ඒ කියන්නේ අපිට තියෙන සයිස් එක නැත්තම් තරම. හරිද? එතකොට ජීවීන්ගේ තරම බැලුවට පස්සේ පුතේ ලෝකේ ඉන්නවා ඉතාම කුඩා ජීවීන්. ඒ කියන්නේ අපිට ඇහැටවත් පේන්නේ නැති කට්ටිය. හරිද? එතකොට බැක්ටීරියා. දැන් බැක්ටීරියා ඇහැට පේනවා නම් අඩපට්ටමට කියන්නේ. හරිද? බැක්ටීරියා. හරිද? බැක්ටීරියා. මෙයාගේ තරම නැත්තම් මෙයාගේ සයිස් එක අපි කියන්නේ 0.25 මයික්‍රෝමීටර් වල ඉඳලා 2 මයික්‍රෝමීටර් දක්වා. දැන් මේ මයික්‍රෝමීටර් කියලා ඒකකයක් එනවා. මොකද්ද මේ මයික්‍රෝමීටරයක් කියලා කියන්නේ? ඒ කියන්නේ ඔයා දන්නවනේ මීටර් රූල. වාගේ මීටර් රූල හරිද? මීටර් රූල ගත්තොත් එහෙම. හරිද? 1 මයික්‍රෝමීටරයක් කියලා කියන්නේ මීටර වලින් නම් මෙන්න මෙච්චර අගයක්. ඒ කියන්නේ වාගේ මීටර් රූලක් අරගෙන ඒක මිලියනයේ කොටස් මිලියනයකට බෙදුවොත් එහෙම ඒක චූටි කොටසකට අපි කියනවා මයික්‍රෝමීටරයක් කියලා. අන්න ඒ වගේ චූටි කොටසක පොඩි අගේ ඒ වගේ චූටි කොටස් දෙකක් විතර තමයි මෙයාගේ උඩින් විශාලත්වය යන්නේ. මයික්‍රෝමීටර් දෙකක් වගේ. හරිම චූටි. අපිට ඇහැට පේන්නේ නැහැ. එතකොට ඔයාලා දන්නවද ගොඩබිම වෙසෙන ලොකුම සතා කවුද? අලිය. ඔන්න අලිය. දැන් අලියෙකුයි බැක්ටීරියාවකුයි ගත්තොත් පස්සේ හිතා ගන්න සයිස් එකේ වෙනස. අලිය සහ බැක්ටීරියා කියන දෙන්නගේ සයිස් එකේ වෙනස. එතකොට වතුරේ නැත්තම් ජලයේ ජීවත් වෙන ලොකුම සතා කවුද? ඒ තමයි නිල් තල්මස. නිල් තල්මස. හරිද? නිල් තල්මස. හරිද? එතකොට ලෝකයේ තියෙන ලොකුම ශාකය මොකක්ද? ඒ තමයි රෙඩ්වුඩ් ශාකය. රෙඩ්වුඩ් කියලා අපි කියනවා. මේක ගොඩක් සෞම්‍ය කලාපේ තියෙන ගොඩාක් උස ශාකයක්. මීටර් 100ක් විතර උසයි මේක. මීටර් 100ක් විතර උස. ඉතින් තල්මසාගේ සතා දැකලා ඇති යා ගොඩාක් විශාල සතෙක්. හරිද? සාමාන්‍යයෙන් යාගේ අර කොඳු වැට පෙළ තියෙන්නේ. අපි ඒකට කියනවා කෂේරුකාවක් කියලා. කෂේරුකාවක් උඩ සාමාන්‍යයෙන් අපිට වාඩි වෙලා ඉන්න පුළුවන්. පුටුවක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට හිතා ගන්න සතාගේ සයිස් එක කොඳු වැට පෙළ එක කෂේරුකාවක් විතර සයිස් නම් සතා කොච්චර සයිස් ඇතිද? හරි. අලිය ගැන දන්නවනේ අලි බලන්නේ යනවනේ. හරිද? ඒතකොට තරම අණුව වාට විවිධ ගොඩාක් විවිධත්වයක් දකින්න පුළුවන්. තරම අණුව ජීවි. ඊළඟට ජීවිගේ තරම ඊළඟට තියෙනවා හැඩය. ජීවිගේ හැඩය අනුව විවිධත්වයක් තියෙනවා. දැන් බලන්න එක විදිහේ හැඩ තියෙනවා. හරිද? කොකාකෝලා බෝතලේ වගේ කට්ටිය. නිකන් අර පිටරැලි වගේ කට්ටිය. හැඩ තියෙනවා එක විදිහ. හරි? ජීවින්ගෙත් මේ වගේ හැඩ එක. අපි ජීවින්නේ. එතකොට මේ වගේ විවිධ හැඩ ආකාර බලා ගන්න පුළුවන්. ඔයාලා ගෙදර මිදුල ඇවිදලා තියෙනවා නම් ඔයාලා මේ ආව දැකලා ඇති අර ගැඩිවිලා
එයා අපි කියන එයා සිලින්ඩර් ආකාර හැඩයක් තියෙන. සිලින්ඩර් ආකාර හැඩයක් තියෙන. එතකොට ගෙදර මාළු ටැංකියක් තියෙනවා නම් මාළු දැකලා තියෙනවනේ හැමෝම. ගෙදර නැත්නම් උයන්න හරි ගෙනම මාළුවෙක් දැකලා තියෙනවනේ. මාළුවෙක් ගත්තොත් එයාගේ තියෙනවා හරි විශේෂ හැඩයක්. හරි? ඔන්න ඔය වගේ. හරි? එයාගේ තියෙනවා හරි විශේෂ හැඩයක්. අපි මේකට කියන්නේ කොට අනාකූල හැඩය කියලා. අනාකූල. ඒ කියන්නේ මාළුව ජීවත් වෙන්නේ මේ අපි ජීවත් වෙන වගේ පරිසරයක නෙමෙයි. එයා ජීවත් වෙන්නේ තරලයක. නැත්නම් ජලජ පරිසරයක. එතකොට මේ තරලයෙන් ඇති වෙන ප්‍රතිරෝධය වළක්ව ගන්න එයාගේ හැඩය, ඇඟේ හැඩය නිර්මාණය වෙලා තියෙනවා. එතකොට අපි මේකට කියනවා අනාකූල හැඩය කියලා. හරි? එතකොට ඔයාලා කාටුන් එකක් තියෙනවා ප්‍රසිද්ධ ස්පොන්ජ් බොබ් කියලා. ඒක බලලා තියෙනවනේ මෙන්න මෙයාව දැකලා ඇති. නැත්නම් මෙයා ගැන ඔයාලා දන්නවා මෙයා ගොඩක් ප්‍රසිද්ධයි ළමයි අතර. හරි? හරි. මේ කවුද? මෙයාට අපි කියන පසැඟිල්ල කියලා. ස්ටාර්ෆිෂ් කියලා අපි කියන්නේ පසැඟිල්ල. පසැඟිල්ල කියන්නේ මේ කෑලි පහක් තියෙනවා. පසැඟිල්ල. ඇඟිලි පහක් වගේ. පසැඟිල්ල මේ ඇඟිලි පහක් වගේ. හරි? මේ කොහොමද? එතකොට මෙයා ඇවිල්ලා 1 නොඩෝමීටර් ආවේ. දැන් මෙයාගේ හැඩේ ස්ටාර්ෆිෂ් කියලා කියන්නේ ඒකයි. මෙයාගේ හැඩේ තාරුකාකාරයි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ජීවීන් ගත්තොත් එහෙම එයාලගේ සයිස් එක අනුව අපිට විවිධත්වයක් දකින්න පුළුවන්. එයාලගේ හැඩය අනුව විවිධත්වයක් දකින්න පුළුවන්. ඊළඟ එක තමයි එයාලගේ ස්වරූපය. ඊළඟ එක තමයි එයාලගේ ස්වරූපය. හරිද? ස්වරූපය කියලා ගත්තට පස්සේ මේකෙදි සලකන්න පුතේ එයා මොන ඒක සෛලිකද නැත්නම් එක සෛලයකින්ද නිර්මාණය වෙලා තියෙන්නේ නැත්නම් එයා බහුසෛලික සෛල ගොඩකින්ද නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒක සෛලික එක සෛලයකින් නිර්මාණය වෙලා තියෙන එකකට අපිට ගන්න පුළුවන් ඔයාලා දන්න ඇමීබා වගේ කෙනෙක්. එතකොට එයාගේ ඔක්කොම එයා කරගන්නේ එක සෛලයක්. ඒක සෛලෙන් තමයි හැමදේම එයා කරගන්නේ. හරිද? එතකොට ඒ වගේම ශාක සහ සතුන් ඔයාලා දන්න ගොඩක් ඒවා බහුසෛලිකයි. හරිද? බහුසෛලිකයි. හරිද? එතකොට බලන්න එයාගේ සෛල සංවිධානය අනුව ඒ කියන්නේ එයාගේ ස්වරූපය අනුව ජීවීන් විවිධාකාර වෙනවා. ඊළඟට අපිට ජීවීන් බලා ගන්න පුළුවන් වාසස්ථානය අනුව විවිධ වෙනවා. හරිද? වාසස්ථානය කියලා කියන්නේ දැන් ජීවීන් ජීවත් වෙන පරිසරයනේ. ඒ පරිසරය යාර තියෙනවා නිශ්චිත තැනක්. දැන් අපිට තියෙනවානේ ගෙදර වගේ. ඒ වගේ යාර තියෙනවා නිශ්චිත තැනක්. දැන් දැකලා ඇති අර ගුහාවල ජීවත් වෙන සත්තු අර ඒ වගේ තියෙනවානේ. එතකොට නිශ්චිත තැනක් තියෙනවා. එයා එතන තමයි එයාගේ ජීවිකාව අරගෙන යන්නේ. අපි එතනට කියනවා වාසස්ථානය කියලා. එතකොට වාසස්ථානයේ දිහා බැලුවොත් එහෙම ගොඩබිම ජීවත් වෙන සත්තු ඉන්නවා. අපි කියනවා භෞමික ජීවි. භෞමික කියන්නේ ගොඩබිම කියන්නේ. දැන් මීයා වගේ සතෙක් අපිට ගන්න පුළුවන්. මීයා, ආලියා, මුවා ඔය වගේ ගොඩබිම ඉන්න සත්තු ගොඩාක් ඉන්නවානේ. හරි? ඊළඟට ඉන්නවා ජලද ජීවි. ජලයේ ජීවත් වෙන කයිටි. ජලද ජීවි. හරි? ජලද ජීවි. ඒ මාළුව ගන්න පුළුවන්. හරි? මාළුව ඒක කටි ගන්න. ඊළඟට ඉන්නවා ගස් උඩ ජීවත් වෙන කට්ටිය. අපේ ඉන්නවා ගස් උඩ ජීවත් වෙන වගේ කට්ටිය. ගස් උඩ ජීවත් වෙන කට්ටිය අපේ උණාපුඩ වගේ සතෙක් ගත්තොත් එයා ගස් උඩ. අපි කියනවා රුක් වාසී. කියන්නේ රුක් කියන්නේ ගස්, වාසී කියන්නේ වෙසෙනවා කියන්නේ. රුක් වාසී. එතකොට උණාපුඩ වගේ සතෙක් ගන්න. ඊළඟට දැන් කුරුල්ල වගේ ගත්තොත් එහෙම, පක්ෂීන් වගේ ගත්තොත් එහෙම එයාලා අපි කියනවා වායව පරිසරයක ඉන්නවා කියලා පක්ෂී. හරි? ඉතින් බලන්න මේ විදිහට එයාගේ වාසස්ථානයේ ස්වරූපය, හැඩය, තරම අනුව ජීවීන් විවිධාකාර වෙනවා. එතකොට ඒ වගේම වාසස්ථානය ගැන තව පොඩි අදහසක් එක්ක කරන්න එක වාසස්ථානයකට වඩා ජීවත් වෙන කට්ටියක් ඉන්නවා. හොඳම උදාහරණ තමයි ගෙම්බා. එයා වතුරේ ඉන්නවා, ගොඩබිමක් ඉන්නවා, උභය ජීවි. හරි? ඉතින් මේ වගේ ජීවීන්ගේ ලොකු විවිධත්වයක් තියෙනවා. ඉතින් අපි ඉස්සරහා වීඩියෝ වල මේ වගේ බයොලොජි වල තියෙන ලස්සන කතන්දර අරගෙන අපි ඉස්සරහා වීඩියෝ වලත් කතා කරමු මේවා තියෙන පාඩ අපි කොහොමද ඔළුවට දාගන්නේ කියලා. හරි.